समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुक्कदं धम्मස්සවන कालो अयं बदन्ता धम्मස්සවන कालो अयं बदन्ता धम्मස්සවන कालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स විහාරවාසී ගරුකටයුතු මහා සංඝරත්නයේ අවසර ශ්‍රද්ධාවන්ත පින්වත්නි සිරිත් පරිදි අපි මේ වෙලාවට සිද්ධ කරන භාවනා වැඩසටහනයි සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙන්නේ. අද අපි සිද්ධ කරන භාවනාව නව සීවතික භාවනාව. නව සීවතික භාවනාව නව කියලා කියන්නේ කීයටද? නවයට. එතන අලුත් කියන අදහස නෙවෙයි. සීවතික කියලා කියන්නේ මලසිරුඩේ ස්වභාවය වෙනස් වෙමින් පවතින බව නුවණින් මෙනෙහි කරමින් සිද්ධ කරන කමඨහන එහෙම නැත්නම් භාවනාව. ඒකයි නව සීවතික භාවනාව කියලා ඒ භාවනාවට කියන්නේ. සතර සතිපට්ඨානයෙන් මේ භාවනාව අයිති වෙන්නේ මොන අනුපස්සනාවටද? කායානුපස්සනාවට. කායගත සති කායානුපස්සනා මේ දෙක එකක් හැටියටයි බුදුහාමුදුරු දේශනා කළේ. කායගත සති කියලා කියන්නේ කය අනුවගිය සිහිය පවත්වා ගැනීම. කායානුපස්සනා කියලා කියන්නේ කය අනුව බලමින් දකිමින් කරන භාවනාව. කායානුපස්සනා. ඉතින් බුදුරජාණන් වහන්සේ මල් සිරුරකට වෙන දේ ආකාර කීයකට දේශනා කළාද? 9කට. ඒක ආකාර 9කට දේශනා කළා. බුදුහාමුදුරු දේශනා කරනවා මිනිස්සු බාහිර වශයෙන් පාරිශුද්ධත්වයටපත් වුණාට අභ්‍යන්තරික වශයෙන් පාරිශුද්ධත්වයටපත් වෙන්නේ මේ කයේ ආදීනවය නුවණින් දකින කොටයි. එහෙම නැතුව මිනිස්සු බාහිරව පෙන්වන ක්‍රෝධය, මානය, ඊර්ෂ්‍යාව, කුහකකම මේ සියල්ල බාහිරව ලස්සනට දකින්න තිබුණට ඇතුළතින් මතුවෙන මේ ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, ද්වේෂය, පරිගැනීම, කුහකකම කියන මේවා ඉස්මතු වෙන්නේ මොකක් තුළින්ද? මනස තුළින්මයි. ඒ මනස තුළින් බාහිරව දකින්න පුළුවන්කම ලැබෙන දේ निराकरणය කරගන්න. එහෙම නැත්නම් සමතයකටපත් කරන්න පුළුවන්කම ලැබෙන්නේ කායානුපස්සනාවෙන්. ඒක තමයි කායානුපස්සනාවෙන් ලැබෙන ආනිසංසය. ඔව්. දැන් ඒ කියන්නේ අභ්‍යන්තරය පාරිශුද්ධත්වයටපත් වුණා. මේ කියන්නේ කයෙහි කයානුව දකිමින් මෙනෙහි කරනකොට අනුපස්සනා කරනකොට ඒ පුජ්‍යලයාගේ ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, කුහකකම කියන මේ සිතිවිලි ටික ටික තුරන් කරගන්න පුළුවන්කම ලැබෙනවා. අර බුදුහාමුදුරුවෝ දේශනා කරනවා අපි තනියෙන් මේ ලෝකෙට උපදිනකොට තමන් විතරක් තනියෙන් අඬාගෙන මේ ලෝකෙට උපදින්නේ. නමුත් මේ ලෝකෙන් සමුවරගෙන යනකොට අනිත් අයත් අඬවගෙන තමයි මේ ලෝකෙන් අනේ දරුවෙක් ලැබුණ, පුතෙක් ලැබුණ, දුවෙක් ලැබුණ, පින්වන්ත දරුවෙක් ලැබුණ, ලස්සන දරුවෙක් ලැබුණ, රෝසමලක් වගේ දරුවෙක් ලැබුණ කියලා මිනිස්සු සතුටු වෙනවා. නමුත් එක්කෙනෙක් තනියම අඬනවා.
බුදුහාරු දේශනා කළා තනියෙන් අඩාගෙන ඉපදුනාට යනකොට යන්නේ ගමක් නගරයක් පවුලක් හඬවගෙන තමයි ඒ ගමන යන්නේ. තථාගතයන් වහන්සේ දේශනා කරනවා නව ආකාරයකට මේ ශාරීරිය පිළිබඳව දකින යෝගාවචරයාට ඊතා ඉක්මනින් මේ කයෙහි තියෙන අස්තිර ස්වභාවය නොවනින් මෙනෙහි කරන්න පුළුවන්. පළවෙනි එක තමයි නව ශ්‍රීවිතිකේට අයිති වෙන මොකද්ද? ඔව්. පාලි වචනේ තමයි නව ශ්‍රීවිතිකේ ලියා ගන්න ඇතු ලියා ගන්න. නව ශ්‍රීවිතිකේට අයිති පළවෙනි ශ්‍රීවිතිකේ තමයි උද්දු දැන් මතකද? උද්දුමාතක. උද්දුමාතක කියලා කියන්නේ මිනිස්සෙක් මරණයටපත් වුණාට පස්සේ මේක ගිහිල්ලා විසි කරනවා අමුසොහනට. අමුසොහනට විසි කළාට පස්සේ සුලං පිරුණු සමක්මෙන් මරණින් පස්සේ ක්‍රමයෙන් පින්නතුනි මේ ශරීරයට වෙන්නේ මොකද්ද? ඉදිමෙනවා. ඒස පළවෙනි එක ලියා ගන්න උද්දුමාතක කියලා කියන්නේ මරණින් පසු ටික දවසක් යනකොට මේ ශරීරය ඉදිමෙන්න පටන් ගන්නවා. ඔන්න ශරීරයේ මූලික අවස්ථාව. දැන් 9ක් කියනවා. දැන් මේ 9 අපි කෙටියෙන් හඳුනාගෙන පින්නතුනි අවසානයේ කයෙහි කයානුව දකිමින් අනුපස්සනා කරන්න ඕනේ, භාවනා කරන්න ඕනේ. එතකොට බුදුහාමුදුරු දේශනා කළා මේ කය පිළිබඳව ස්වභාවය වටහා ගන්න පුළුවන්. දෙවෙනි එක තමයි විනීලක. පළවෙනි එක උද්දුමාතක, දෙවෙනි එක තමයි විනීලක. විනීලක කියලා කියන්නේ මස් උසට තියෙන තැන්වල මොන පාටද? නිල් පාටයි. ඒ කියන්නේ දැන් ශරීරයේ ඉදිමුණානේ. ඉදිමුණාට පස්සේ හැමතැනම එක විදියට ඉදිමෙන්නේ නැහැ. තැන් තැන්වල වැඩිපුර ඉදිමෙනවා. ඒ වැඩිපුර ඉදිමිච්ච තැන්වල නිල් පාට වෙනවා. බුදුහාමුදුරු දේශනා කරනවා මහණෙනි දින 60ක් ගත වුණාට පස්සේ මේ ශරීරයේ සම්මස් නහර මේ සියල්ල දිය වෙලා යනවා. දින 60ක් යනකොට හතරවෙනි දවසේ වෙනකොට නියපොතු ටිකත් ගැලවිලා යනවා. හතරවෙනි දවසේ වෙනකොට කෙස් ටික ගැලවිලා යනවා. පස්වෙනි දවසේ වෙනකොට මේ ශරීරයේ තියෙන රහස්‍ය ප්‍රදේශ වලින් ශරීරය ඇතුලේ තියෙන ඕජස් එළියට ගලන්න පටන් ගන්නවා. නව දොරකින් මතකයිනේ. නව දොරකින් අසුචි වැగిරෙන්න පටන් ගන්නවා. එතකොට මිනිස් ශරීරය පුච්චනකොට, දවනකොට පින්නතුනේ සමහරලාට සතෙක්වත් ලං වෙන්නේ සතෙක්වත් ලං වෙන්නේ නැහැ. ඔව්. ඒ කියන්නේ සතෙක් මරුණට පස්සේ සත්තු පවා ලං වෙලා ඒක ඒ තරම් ගඳක් නෑ කිව්වා. ගඳයි තමයි නැතුව නෙවෙයි. නමුත් මනුස්ස ශරීරයක් කුණු වෙනකොට සතෙක්ගේ ශරීරයට වැඩිය ගඳයි. ඒක බුදුහාර දේශනා කරනවා. ඉතින් මේ විනීලක කියලා කියන්නේ මස් උසට තියෙන තැන්වල නිල් පාට වෙන්න පටන් ගන්නවා. නිල් පාට වුණාට පස්සේ ඒ නිල් පාට වෙච්ච තැන් ටිකෙන් ටික හරියට ඉඩෝරයකදී ඉරිතලාගිය පොළවක් වගේ ඒ තැන් වලින් පැලෙනවා. ඒ තැන් වලින් පැලෙනවා. පැලෙන පස්සේ නිකන් තියන්නේ අර ඇතුලේ තියෙන ලේ ඔක්කොම දැන් පැසවල තියෙන්නේ. ඒ පැසවෙච්ච සරව එළියට එනවා. ඒක දෙවෙනි අවස්ථාව. දැන් පළවෙනි එක මොකද්ද? උද්දුමාතක ශරීරයේ දෙමීම. විනීලක කියලා කියන්නේ නිල් පාට වීම. තුන්වෙනි එක තමයි නවසීවතිකේ විපුබ්බක. ලියා ගන්න නැත්නම් ලියා ගන්න විපුබ්බක. විපුබ්බක කියලා කියන්නේ මේ ශරීරයේ පැලිච්ච තැන් වලින් පින්නතොනේ ටිකෙන් ටික ඕජස් ගලන්න පටන් ගන්නවා. ඒ ඕජස් බුදුහාර දේශනා කරනවා පුදුමාකාර විදියට දුර්ගන්ධයක් තියෙනවා. ඒ දුර්ගන්ධය උහුලන්න බැරි සමහර මිනිස්සුන්ට ඒක දරා ගන්න බැලුව සමහර වෙලාවට මේ මනස පවා වික්ෂිප්ත වෙන්න පටන් ගන්නවා. අපි කියන තද බල ලෙස ඔළුව එකක්මත් තියෙනවා කියලා. ඒ
හිසේ කැක්කුම ඒ කියන්නේ ඒ ගඳත් එක්ක දැනෙන මේ සැරට බුදුහාමුදුරු දේශනා කරන සමහරුන්ට ඒ හිසේ කැක්කුම ගොඩාක් කලනකම් තියෙනව අඩු වෙන්නේ නැහැ මේකේ තියෙන දුර්ගන්ධයට. ඔන්න බුදුහාමුදුරු දේශනා කරපු දේ. ඊට පස්සේ හතරවෙනි එක තමයි විච්ඡිද්දක. විච්ඡිද්දක කියලා කියන්නේ මේ ශරීරය චිද්දක කියලා කියන්නේ සිදෙනවා. ඒ කියන්නේ මේ ශරීරය දෙකට බඩමැදින් පැලෙනවා. ඉස්සෙල්ලා තැන් වලින් ඉදිමිච්ච තැන් වල නිල් පාට වෙච්ච තැන් වලින් ටික ටික පැලුණා. දැන් ශරීරය ඉදිමිලා, ඒ කියන්නේ බඩ ඉදිමිලා බඩ දෙකට පැලෙනවා. ඔන්න. දැන් මෙහෙම කියනකොට හිතන්න එපා මේ ජීවිතයේ තියෙන අස්තිර ස්වභාවය මේකේ ආදීනව මෙනෙහි කරන්න ඕනේ. දැන් ඉතින් මේ ආස්වාදේ භුක්ති විඳිනවනේ. ඔව් ආස්වාදේ භුක්ති විඳින ගමන් ආදීනවයක් තේරුම් ගන්න. මේ උදේ පාන්දර මොනවද කියන්නේ මේ දානේ වලදපු හැටි. එහෙම හිතන්න එපා. එහෙම හිතන්න එපා. මේ ස්වභාවය තමයි හඳුනා ගන්න ඕනේ. ඒසා අපි බුදුහාරු දේශනා කළේ කියන්නේ මිනිස්සු බාහිර වශයෙන් ලස්සන වුණාට අභ්‍යන්තරික වශයෙන් තියෙන දේ නුවණින් දකින්න මිනිස්සු උත්සාහවත් වෙන්නේ නැහැ කිව්වා. ඒ උත්සාහවත් නොවන නිසා තමයි කිව්වා ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, මානය, කුහකම කියන මේ සියල්ල ඉස්මතු වෙන්නේ. නැතෝ මිනිස්සු මේ කයෙහි කයනුව දකින්නව නම් මීට වඩා මේ ලෝකෙ ලස්සනයි කිව්වා. ඒක බුදුහාමුදුරුවෝ දේශනා කරන දෙයක්. ඇත්තටම මේ ලෝකේ මේව ගැන කතා කරනවට අකමැති. ඇත්තම කතාව ඒක තමයි. නමුත් බුදුහාරු දේශනා කරනවා ඇත්තටම කතා කරන්න ඕනෙත් ඒකමයි කියලා. ඔව්. ඊට පස්සේ පස්වෙනි එක තමයි වික්කායිතක. ඔව් වික්කායිතක කියලා කියන්නේ මේ ශරීරය බඩමැලින් පැලුණට පස්සේ බල්ලෝ, කැනහිල්ලෝ ආදී සත්තු ඇවිල්ලා මේ ශරීරයේ උන්ට රසවත් කියන තැන් වලින් මස් ටික ටික කඩාගෙන ඇදගෙන කනවා. කපුටෝ හිතනවා මේ දේ රසයි කියලා උන් ඒ ටික මේ ශරීරය ඇදගෙන කනවා. කැනහිල්ලෝ හිතනවා ශරීරයේ මේ ටික රසයි කියලා උන් ඒ ටික ඇදගෙන කනවා. සතුන්ගේ ශරීරෙත් එහෙමනේ. ඔය සතුන්ගේ ශරීරෙත් මිනිසුන්ට ඒ එක සතෙක්ගේ ශරීරයේ රස මිනිස්සුන්ට දැනෙන්නේ එක එක විදියට. ඔව්. දැන් ඉතින් සමහරු බිත්තර කනවා, සමහරු කහමදේ කන්නේ නෑ සුදුමදේ විතරයි. සමහරු සුදුමදේ විතරයි. ඔව්. මේ මිනිස්සුන්ට රස දැනෙන ආකාරය. මේ කන්න බොන්න කියනව නෙමෙයි. ඒ රස දැනෙන ආකාරය. මිනිස්සු ඒ දේ දුන්නාම සමහරු ඕක මට එපා කියලා අයින් කළා. හැබැයි ඒක කන්න නැතුව වෙන දෙයක් කනවා. නෝ. ඉතින් බුදුහාමුදුරු දේශනා කරන මේ සතුන්ටත් මේ ශරීරේ පොදු නිසා සතුනුත් ඒ දේවල් වලට අසාකාරයට රසවත් දේ කාලා, ඒ කියන්නේ කපුට මේ ශරීරේ රසවත් දේ කාලා ඌ පැත්තකට වෙනවා. ඒකනේ උගේ ස්වභාවය. කැනහිල්ලා ඒ වගේම බල්ලා ඌට රසවත් දේ කාලා ඌ පැත්තකට වෙනවා. ඒකයි බුදුහාරු දේශනා කළේ සත්වයන්ට පොදු ශරීරයක් මිසක මේක අපිට හිත දෙයක් නෙවෙයි කියලා. ඊට පස්සේ පින්නතුනේ 6 වෙනි එක තමයි වික්කිත්තක. වික්කිත්තක කියලා කියන්නේ දැන් බල්ලෝ, කපුටෝ, කැනහිල්ලෝ ආදී මේ සත්තු තැන් වලින් මස්, නහර මේ ඇදගෙන කනවා. ඇදගෙන කෑවට පස්සේ බුදුහාමුදුරු දේශනා කරන මහණෙනි, සුසාන භූමියට ගිහිල්ලා බැලුවට පස්සේ සත්තු කියන જાතිය මහණෙනි පිළිවෙලකට කන જાතියක්. උන් පිළිවෙලකට කන්නේ නැහැ කිව්වා. මල සිරුරක් නෙවෙයි මොකක් කෑවත් උන් පිළිවෙලකට කන්නේ නැහැ. ඒ අපිළිවෙලකට කාපු නිසා හිස් කබල එක තැනක, කකුල් දෙක තව තැනක, අත් දෙක තව තැනක. ආන්නේ විදියට
තථාගතයන් වහන්සේ දේශනා කරන කැනහිල් ආදී සතුන් මේ ශරීරය ඇදගෙන මස් ටික කෑවට පස්සේ මේ ශරීරයේ සිරුරේ කොටස් තියෙන්නේ තැන් වල. අර මිනිස්සු ඒ මිනිස්සයා මරුණට පස්සේ ගිහින් දාපු තැන නෙවෙයි ඒක තියෙන්නේ. සමහරවිට හිස් කබල තියෙන්නේ කිලෝමීටර ගාණක් ඈත. ඒකයි බුදුහාමුදුරු දේශනා කළේ ඒව අර බුදුහාරන් කාලේ හිටියනේ හරියට රාගයේ උපදින සාමින් වහන්සේ නම. ඔයතන දවසක් මම කතාව කිව්වා. උන්වහන්සේගේ නම තමයි කුල්ල සාමින් වහන්සේ. මතකයිනේ? කුල්ල සාමින් වහන්සේ පුදුමාකාර විදි රාගයේ උපදින සාමින් වහන්සේ කෙනෙක්. රාගයේ උපදිනවා. එදාම ගේනව ලස්සන කාන්තාවගේ මලසිරුරක් සොහොනට. බුදුහාමුදුරු යවනවා මේ කුල්ල සාමින් වහන්සේ අමුසොහොනට. යවලා කියනවා කුල්ල අද ගෙනාවා ලස්සන කාන්තාවගේ මලසිරුරක් සොහොනට. ඒ දිහා බලාගෙන බයි පළවෙනි දවසේ බලන් ඉන්න මලකුණෙත් රාගය ඉපදුනා. රාගය නැති වෙන්නේ පන්සලට ආවා. කිව්ව බුදුහානේ මට භාවනා කරන්න බෑ. ඒ ලස්සන කාන්තාවගේ මලසිරුර දිහා බලන් ඉන්නකොට මට පුදුමාකාර විදිහට රාගයක් උපදිනවයි කිව්වා. බුදුහාරු දේශනා කරනවා පුරුෂයාට ස්ත්‍රී ගන්ධය තරම් සුවඳ හමන දෙයක් මේ ලෝකේ තවත් නැහැ කිව්වා. ස්ත්‍රියටත් පුරුෂයාගේ ගන්ධය තරම් සුගන්ධය තරම් වෙන සුගන්ධයක් මේ ලෝකේ තවත් නැහැ කිව්වා. ඒ වගේම තමයි පුරුෂයාටත් ස්ත්‍රියගේ ස්පර්ශය තරම් මේ ලෝකේ සිත් ගන්නාසුළු දෙයක් මේ ලෝකේ තවත් නැහැ. ඒ දෙපැත්තටම බුදුහාරු කරුණු දේශනා කළා. ඉතින් මේ කුල්ල ස්වාමීන් වහන්සේට බුදුහාමුදුරුවෝ දෙවෙනි දවසේ කියනවා කුල්ල ඒ මල සිරුර දිහා බලාගෙන වෙන සිරුරක් දිහා බලන්න එපා. ඒ සිරුර දෙවෙනි දවසේ රාගය ඉපදුනා. තුන්වෙනි දවසේ රාගය ඉපදුනා. අන්තිමට හතරවෙනි දවසේ වෙනකොට මේ ශරීරය අපි කතා කරපු තැන් වලින් පැලිලා නිල් පාට වෙලා සරව ගලන්න පටන් ගත්තා. අන්න එතකොට තමයි කුල්ල ස්වාමීන් වහන්සේගේ රාගය නැති වුණේ. හතරවෙනි දවසේ පින්නතුනි බලන්නකෝ බලන් ඉන්න මලකුණේ රාගය ඉපදුනා කියලා කියන්නේ ඒක සංසාරික වශයෙන් ගෙනාපු මොනතරම්නම් බලවත් රාගයක්ද මොනතරම්නම් පවද්ද. ඔව්. නැත්තම් බුදුහාමුදුරු කවදාවත් අමුසොහනට යවන්නේ? අමුසොහනට යවන්නේ නැහැ. කය ඇති ආදීනව කියලා බුදුහාමුදුරු එතනින් ඒ ගමන නිමා කරනවා. දහමින් කොහොම හරි පෝෂණය කරලා. නමුත් අමුසොහනකට යවන්න තරම් කුල්ල සාමීන් වහන්සේගේ රාගය බලවත් වුණා කියලා කියන්නේ උන්වහන්සේගේ රාගයේ තරම හිතා ගන්න පුළුවන්. ඔව්. ඊට පස්සේ බුදුහාමුදුරු දේශනා කරනවා හත්වෙනි එක හත වික්කිට්ඨක. හත වික්කිට්ඨක. හත වික්කිට්ඨක කියලා කියන්නේ බුදුහාමුදුරු දේශනා කරන මහණෙනි ඒ කනහිල්ලාදී සතුන් තැන් වල මේ මලසිරුඩ කාලා තැන් වල හිස් කබල වෙන තැනක අත් දෙක වෙන තැනක කකුල් දෙක වෙන තැනක ඇට කැබිලි වෙන තැනක ඇට මිදුළු වෙන තැනක මේ ආදී වශයෙන් ධම්මට පස්සේ තැන් වල බුදුහාමුදුරු දේශනා කරනවා මේ ඇට කැබිලි විතරක්. දැන් මේ ශරීරේ අස්ථි කොටස් තියෙනවනේ. ඒ අස්ථි කොටස් විතරක් මේ සුදු පාටට තැන් වල දකින්න පුළුවන්. දැන් හිස් කබල වෙන තැනක දැක්කනේ. ඒක හිස් කබලෙන් ගැලවිලා ගියපු පොඩි කොටස් තියෙනවනේ. දැන් ධන හිස ගත්තොත් ධන හිසෙත් පොඩි කැලි තියෙනවා. අස්ථි තියෙනවා. ඒ අස්ථි තැන් වල තියෙනවා. ඒක ටික දවසක් යනකොට කකුල් දෙක එක තැනක තියෙනවා. නමුත් ඒ කකුල් දෙකේ තියෙන ඇට කැලි ටික දවසක් යනකොට ගැලවිලා තියෙනවා. අන්නේ පොඩි ඇට කැබලි තැන් වල දකින්න පුළුවන්. ආන්නේ ස්වභාවයට කියනවා මහණෙනි හත වික්කිට්ඨක කියලා. දැන් හතක් කියව මතක තියාගන්න. හත වික්කිට්ඨක. ඊළඟට බුදුහාමුදුරු දේශනා කරන අටවෙනි එක ලෝහිතක. ලෝහිතක කියලා කියන්නේ පින්නතොනි හැම පැත්තෙන්ම අන්න හරි. හැම පැත්තෙන්ම ලේ ගලන මලසිරුට. ආයි මේක මලසිරුරක් කියලා පේන්නේ නැත්තරමට. හරියට ගම් යූරක තියෙනවා ගහගෙන ආපු කොටයක්. ගම් යූරක තියෙනවා ගහගෙන ආපු කොටයක්. මේකට හැමතිස්සෙම ඇවිල්ලා රැල්ල වදිනවා.
සැල්ල වැදුනට පස්සේ ටික දවසක් යනකොට මේක දියසෙල් බැදෙනවා. දියසෙල් බැදුනට පස්සේ මේක ගලක්ද, කණුවක්ද, කොටයක්ද මොකක්ද කියලා හොයාගන්න බෑ. ආන්නේ වගේ බුදුහාරු දේශනා කරනවා මේ ශරීරයේ අමුසොහනට ගිහිල්ලට දැම්මට පස්සේ මුළු ශරීරයම ලේවලින් වැහෙනවා. ඒ ලේවලින් වැහුණට පස්සේ මලසිද්දක් තමයි. නමුත් මේක කොහේද කින්ද මන්ද මොකද්ද ස්ත්‍රියකද පුරුෂයකද කියලා එහෙම හොයන්න බෑ. ආන්නේ தත්ත්වයට දකින්නකොට බුදුහාමුදුරු දේශනා කරා ලෝහිතක කියලා. අන්තිම එක තමයි 9 වෙනි එක නවසීවතිකේ පුලවක. පුලවක කියලා කියන්නේ කාටද? අන්න හරි. පුලව කියන්නේ පාලියෙන් පණුවන්ට. තථාගතයන් වහන්සේ දේශනා කරන මහණෙනි පණුවන් එක්කෙනා දෙන්න නෙවෙයි ශරීරයේ රහස්‍ය ප්‍රදේශ වලින් සමහරට කටින් පණුව එක්කෙනෙක් නෙවෙයි එක පේලියට හරියට කූඹි පෙලක් ගුලට රින් ගන්නාසේ ඒ ගුලෙන් කූඹි පෙලක් එළියට එන්නාසේ බුදුහාමුදුරෝ දේශනා කරනවා එක පණුවෙක් නෙවෙයි මුළු ශරීරයේ දරාගෙන හිටපු ශරීරයේ අයිතිකාරයෝ වෙලා හිටපු උන් කන්නේත් මේ ශරීරය ඇතුලේ. උන් වැසිකිලි කැසිකිලි කරන්නේත් අපේ ශරීරේ ඇතුලේ. උන් නිදාගන්නෙත් අපේ ශරීරේ. බුදුහාම දේශනා කරනවා. උන්ට වැසිකිලි කැසිකිලි කරන්නේත් මේකේ. උන් නිදාගන්නෙත් මේකේ. උන්ගේ වාසස්ථානියත් මේකේ. හැබැයි මැරිච්ච දවසට උන් ඔක්කොම එළියට එනවා. නිකන් එපා වෙන වගේද? නේ? එහෙම හිතන්න එපා. ඉතින් මේ தත්තට භාවනාවට මනස ඔයත්න්ගේ හදන්නත් ඕනේ, මම හදාගන්නත් ඕනේ. ඒ හැමදේම ගන්න ඕනේ. ඒ නිසා දැන් වලදපුව ගැන හිතන්න එපා. ඒක වලදපු දෙයටත් තව ටික වෙලාවක් යනකොට වෙන්නේ ඒ ටික තමයි. ඉතින් ශරීරේ පවත්ව ගන්න ඒ දේ. ඒකයි බුදුහාම දේශනා කළේ ආස්වාදයේ හැමදේම භුක්ති විඳින්න ඕනේ. හැබැයි ආදීනවේ දැනගෙන. එතකොට වරදක් නැහැ. ඒකනේ බුදුහාර කිව්වේ ආහාර ගන්නකොටත් හිතන්නේ කොහොම මේක මේ නටන්නවත්, ගයන්නවත්, සෙල්ලම් කරන්නවත් මතකයිනේ. නේව දවාය, නමදාය, නමණ්ඩනාය, නවිභූෂනාය, යාවදේව ඉමස්සකාය සතිතයා යාපනාය විහිං සූපරතිය බ්‍රහ්මචර්යානුග්‍රහය. මේ කය පවත්වාගෙන ගන්න මිසක ආහාරයක් මිසක මේක මේ කෙලිසෙල්ලම් කරන්නවත්, නටන්න ගයන්නවත්, හයිය පෙන්නන්නවත් ගන්න දෙයක් නෙවෙයි. බ්‍රහ්මචර්යානුග්‍රහය. මම මේ ආහාරය ගන්නේ බ්‍රහ්මචර්යාවට අනුග්‍රහ පිණිස. ඒ කියන්නේ මට මේ බඹසර හැසිරෙන්න මේ ආර්ය මාර්ගයේ ගමන් කරන්න මේ කය පවත්වා ගන්න අනුග්‍රහයක් හැටියට විතරයි මම මේ ආහාරය ගන්නෙ කියලා හිතන්න කිව්වා. එතකොට බුදුහාමුදුරු දේශනා කළා ඒ ආහාරයට තියෙන ගිජුකමත්. එතකොට මේ කය පවත්වන්න විතරනේ ගන්නෙ. එතකොට බඩ පුපුරන්නවත්, පැලෙන්නවත් කන්න දෙයක් එහෙම දෙයක් නෙවෙයි. මේ කය පවත්වා ගන්න. දැන් බුදුහාමුදුරු දේශනා කරන මේ කයේ තව බත් පිඩු 4-5ක් දාන්න ඉඩ තියෙද්දි නවත්තන්න ඊටු ටික වතුර වලින් පුරව ගන්න කියලා. බුදුහාමුදුරු දේශනා කළා තියෙනවා. ඔය මේ සේකියාවල වික්ෂුන් වහන්සේලාට දේශනා කරන බත් පිඩු 4-5ක් බඩට දාන්න ඉඩ තියෙද්දි කෑම කන එක නතර කරන්න ඊටු ටික වතුරෙන් පුරව ගන්න කිව්වා. එතකොට ඒ කිව්වා නියම විදියට ආහාරේ දිරවන්නේ. එතකොට කයට අපහසුයක් දැනෙන්නේ නැහැ කිව්වා. ඉතින් මෙන්න මේ නවසීවතිකයේ බුදුහාමුදුරු දේශනා කළේ කායානුපස්සනාවේ කොටසක් හැටියට කයේ කයනුව දකිමින් භාවනා කරන්න කැමති යෝගාවචරයා අමුසොහනකට නොගියත් මේ ටික නෝනින් මෙනෙහි කරමින් ඒ කියන්නේ තමන්ගේ කයත් මේ தത്വයටපත් වෙනවා. දැන් මේ 9ක් කිව්වනේ. තමන්ගේ කයත් යම් දවසක මේ தത്വයටපත් වෙනවා කියන එක තමන්ට දැන් නෝනින් තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. ආන්නේ පුළුවන්කම තේරුම් අරගෙන භාවනාවට යොමු කරන හිතකට තමයි කියන්නේ නවසීවතික භාවනාව කියලා. ඉතින් මේ සම්බන්ධව බුදුහාමුදුරු දේශනා කරන තවත් තැනකදී පින්නතුනි විදර්ශනා නවමහා විදර්ශනා ඥානයක් පහළ වෙනවයි කිව්වා මේ නවසීවතික භාවනාව සිද්ධ කරන පුජ්‍යලයට.
නවමහා විදර්ශනා ඥානය. මතක නවමහා විදර්ශනා ඥානය. නවමහා විදර්ශනා ඥානය කියලා කියන්නේ උද්‍යප්භ්‍යානුපස්සනා ඥානය. මම කෙටියෙන් කියන්නම්. ලියා ගන්නත් ලියා ගන්න මේ නවමහා විදර්ශනා ඥානය. මේ නව සීවිතික භාවනාව දියුණු කරනකොට මොකද්ද වෙන්නේ? මේ හිත හැරෙනව මොකේද? විදර්ශනාවට හැරෙනවා. ඔව්. නුවණින් හොඳට විදර්ශනාවට දියුණු කරන්න පුළුවන්. ඔන්න මතක තියාගන්න මේක තමයි නවමහා විදර්ශනා ඥානය. පළවෙනි එක තමයි උද්‍යප්භ්‍යානුපස්සනා ඥානය. උද්‍යප්භ්‍යානුපස්සනා ඥානය කියලා කියන්නේ උදය කියන්නේ මොකද්ද? ඇතිවීම, හට ගැනීම. වය කියලා කියන්නේ නැතිවීම. මේ කයෙහි ඇතිවීම සහ නැතිවීම පිළිබඳව මෙනෙහි කරනකොට ඥානයක් පහළ වෙනවා. ඒ තමයි උද්‍යප්භ්‍යානුපස්සනා ඥානය. මේක මේ රහතන් වහන්සේලාට විතරක් අයිති දහමක් නෙවෙයි. බුදුහාරු දේශනා කළ කෙලෙස් සහිත පුතග්ජන පුජ්‍යලයන්ටත් මේ නවමහා විදර්ශනාව නැති වුණත් සමහර ඥාන එයත්න්ට පහළ වෙන්න පුළුවන්. බුදුහාරු දේශනා කරන වෙදී. ඒ කියන්නේ මේ ශරීරයේ ඇතිවීම සහ නැතිවීම, ඒ කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ස්වභාවයේ ත්‍රිලක්ෂණයට නගා මෙනෙහි කිරීම තමයි උද්‍යප්භ්‍යානුපස්සනා ඥානය. ඊළඟට දෙවෙනි එක තමයි භංගානුපස්සනා ඥානය. දෙවෙනි එක භංගානුපස්සනා ඥානය. භංග කියලා කියන්නේ නැතිවීම. භංගානුපස්සනා ඥානය බුදුහාමුදුරේ දේශනා කරනවා මේ සියලු සංස්කාරයන් බිඳි බිඳි කැඩි කැඩි සිඳි සිඳි යන බව ඒ පුජ්‍යලයා නුවණින් දකිනවා. භංග කියලා කියන්නේ ඒකයි. මේ ශරීරයේ තියෙන හැම දෙයක් මේ ඒ කියන්නේ හැම සංස්කාරයක්ම කැඩි කැඩි බිඳි බිඳි ධාතු කොටස් වල දැන් පින්නතොනි දියැලක් ගලනකොට ඒ දියැලක පෙන බිබුළු රාශියක් එකතු වෙනවා. ඒ පෙන බිබුළු සෑහෙන දුරකට ගලාගෙන ගියාට පස්සේ ටික දුරක් යනකොට පෙන බිබුළු රාශියක් එකතු වුණු පෙන බිබුළු වල අන්තිමට දකින්න ලැබෙන්නේ එක පෙන බිබුලක් විතරයි. හැබැයි ටික වෙලාවක් ටික දුරක් ගලාගෙන ගියාට පස්සේ ඒ බිබුලක් නැතිලා යනවා. අපි හිතනවා එතනින් බිබුල ඉවරයි කියලා. නෑ. ඒ පිටිපස්සෙන් තව දී බිබුලක් අරගෙන ඒ දී බිබුලු ටිකත් ආපහු පිටිපස්සෙන්ම යනවා. ඒකත් ටික දුරක් ගිහිලා බිඳිලා එකක් බවටපත් වෙනවා. ඒකත් තව ටික දුරක් ගිහිල්ලා පුපුරලා යනවා. බුදුහාරු දේශනා කරනවා ධාතු කොටසත් එකතු වෙන්නේ මොන විදිහටද? ඒ කියන්නේ එක ධාතුවක් නැති වෙලා යනකොට තව ධාතුවක් අනිත් පැත්තෙන් හටගෙන ඉවරයි. ඒ කියන්නේ දිය ඇල්ලක් හට ගන්නකොට දී බිබුළු අර විදිහ නැති වෙලා යනවා වගේ මේ ශරීරයේ එක ධාතුවක් විනාශ වෙනකොට තව ධාතුවක් හටගෙන ඉවරයි. ධාතු කොටස් රාශියකින් තමයි දී බිබුලක් බිබුළු රාශියකින් තමයි ලොකු දී බිබුලක් හටගන්නේ. ධාතු කොටස් රාශියකින් තමයි කයක් ඇති වෙන්නේ. ඉතින් මේ දෙවෙනි එක මතක තියාගන්න භංගානුපස්සනා ඥානෙ. භංගානුපස්සනා ඥානය කියලා කියන්නේ සියලු සංස්කාරයන් කැඩි කැඩි බිඳි බිඳි යන බව නුවණින් දැකීම. ඊළඟට තුන්වෙනි එක බුදුහාරු දේශනා කරනවා බයතුපත්ඨාන ඥානය. බයතුපත්ඨාන ඥානය කියලා කියන්නේ ඒ පුජ්‍යලයා මේ සත්ත්ව సంతානය බිඳෙමින් කැඩෙමින් සිඳි සිඳි යනකොට මේ සංස්කාරයන්ගේ අනිත්‍ය ස්වභාවය දකිනකොට මේ සුසාන භූමි, රණ භූමි, සොහොන්, මලසිරුරු මේ සියල්ල ඒ පුජ්‍යලයට වැටහෙන්නේ මොකක් විදියටද? හරියට හරි. බියකරු දෙකක් හැටියට වැටහෙනවා. අනේ කොච්චර මේක භයානකද? මේ රණ භූමි, සුසාන භූමි, මේ මලසිරුර මොනතරම්නම් ඔව් ඒ සංස්කාරයන්ට අනිත්‍ය ස්වභාවය නුවණින් දකිනකොට ඒ පුජ්‍යලයට ඒ පිළිබඳ බයක් ඇති වෙනවා. මේ කියන්නේ මලසිරුරක් දැකලා බය වෙන්න කියන එක නෙවෙයි මේ කියන්නේ. සසර අන්න හරි. සසර බය ඇති වෙනවා. අනේ මේ මිනිස් යුද්ධ කරන්නේ, මේ ගහගන්නේ, මරාගන්නේ, මේ අන්තිම මොහොතේ එක තැනකට සුසාන භූමියකට යන්නේ. ඒකත් දකිනකොට මිනිස්සු ඒකටත් කොච්චර
කොච්චර බය වෙනවද? අන්න එතකොට මේ සංස්කාරයන් ඇති අනිත්‍ය ස්වභාවය මෙනෙහි කරනකොට ඒ පුජ්‍යලයට මේ හැම දෙයක් පිළිබඳවම ලොකු බයක්, ඒ කියන්නේ සසර බය ඇති වෙනවා. බුදුහාමුදුරු දේශනා කරනවා අන්න එතකොට ඒ පුජ්‍යල දන්නවා අතීත සංස්කාරයන් නිරුද්ධ වුණා, වර්තමාන සංස්කාරයන් නිරුද්ධ වෙමින් පවතිනවා, අනාගත සංස්කාර ගැන බලාපොරොත්තු තියාගන්න බෑ. හරියට කොයි වගේද බුදුහාර උපමාවක් දේශනා කරනවා. දරුවෝ දෙන්නෙක් ඉන්නවා. අම්මා කෙනෙකුට මේ දරුවෝ දෙන ලොකු වරදක් කරනවා. වරදක් කළාට පස්සේ රජ්ජුරුවෝ පළවෙනි දරුවට දඬුවම දෙනවා. දඬුවම දුන්නට පස්සේ මේක අම්මා බලාගෙන ඉන්නවා. අම්මා කල්පනා කරනවා මගේ දරුවෝ දෙන්නම කලේ එකවරද. පළවෙනියට රජ්ජුරුවෝ දඬුවම් දුන්න නම් දෙවිනිය ගැන අමුතුවෙන් බලාපොරොත්තු තියාගන්න දෙයක් නැහැ. දෙවිනියටත් ලැබෙන්නේ ඒ දඬුවම තමයි. අන්න ඒ විදිහට යෝගාවචරයා කමඨහන මෙනෙහි කරන පුජ්‍යලයා කල්පනා කරනවා අතීත සංස්කාරයටත් අතීත සංස්කාරයත් නිරුද්ධ භාවයටපත් වුණා නම්, ඒ කියන්නේ පළවෙනි දරුවටත් ඒ දඬුවම දුන්න නම් දෙවෙනි දරුවා ගැන බලාපොරොත්තු තියාගන්න එකේ තේරුමක් නැහැ. මේකටත් ලැබෙන්නේ මේ දඬුවම තමයි. ලස්සන උපමාවක් ඒක. ඒ කියන්නේ අතීත සංස්කාර නිරුද්ධ වුණා නම් ආයි වර්තමාන සංස්කාර නිරුද්ධ වෙන එක අහන්න දෙයක් නෑ. ඇයි පළවෙනි දරුවටත් දුන්නේ ඒ දඬුවම නම් ආයි දෙවෙනි දරුවා ගැන බලාපොරොත්තු යනකොටත් නේ අනිවාර්යෙන් යාටත් දඬුවම් ලැබෙනවා. ඊට පස්සේ හතරවෙනි එක තමයි ආදීනවානුපස්සනා ඥානය. ආදීනවානුපස්සනා ඥානය කියලා කියන්නේ මේ සියලු සංස්කාරයන් කෙරෙහි ප්‍රාර්ථනාවක් හෝ ඒ වගේම දෘෂ්ටියක් හෝ ගැනීමක් කවදාවත් වෙන්නේ නැහැ. ඇයි ප්‍රාර්ථනා තියාගෙන වැඩක් නැහැ. ඇයි සංස්කාරයන් නැති වෙනවා, නිරුද්ධ වෙන ස්වභාවයටපත් වෙනවා. අර අම්මා අර දරුවෝ දෙන්න ගැන කොච්චර ප්‍රාර්ථනා තියාගෙන හිටියත් අපරාධය කළාට පස්සේ පළවෙනියට දඬුවම් දුන්නට පස්සේ දෙවෙනිය කෙරෙහි තිබුණු පැතුම අම්මා අත්හැරගත්තද නැත්ද? අත්හැරගත්තා. අම්මා කල්පනා කළා දෙවෙනියට ගැන ප්‍රාර්ථනා තියන වැඩක් නැහැ, දෙවෙනියට වෙන්නේ මේ ටිකම තමයි කියලා. අන්න ඒ විදිහට බුදුහාම දේශනා කරනවා ඒ පුජ්‍යලයට මේ භවත්‍රයම මේ මුළු භවයම ගිනි දැල් වලින් පිරුණු අඟුළු වලින් පිරුණු මහා ගිනි වලක් වගේ වැටහෙනවා. ආන්න එතකොට දකින්න මොනවද? හරියට හරි. මොකක්ද දකින්නේ? ආදීනව දකිනවා. ආන්න එකට තමයි කිව්වේ මොන ඥානයද? ආදීනවානුපස්සනා ඥානය කියලා. ඇයි දැන් ආදීනව වැටහෙනවනේ. ඊට පස්සේ බුදුහාර දේශනා කරනවා මහා විදර්ශනා ඥාණයෙන් පස්වෙනි එක නිබ්බිදානුපස්සනා ඥානය. නිබ්බිදා කියලා කියන්නේ මොකේද? හරියට හරි. දැන් මොකද්ද වෙන්නේ? දැන් කලකිරෙනවා. තථාගතයන් වහන්සේ මේ සංස්කාරයන්ගේ ආදීන වශයෙන් දකිනකොට මේ පුජ්‍යලයා කලකිරෙනවා. ඒ වගේම උකුටලී භාවයටපත් වෙනවා. ඒ වගේම කවදාවත් ඇලෙන්නේ නැහැ. ඇල්ල වැඩක් වෙන්නේ නැහැ. මේ සංස්කාරයන් මොකද වෙන්නේ? සංස්කාරයන් නැසෙන සුළුයි කියලා මේ පුජ්‍යලයට වැටහෙනවා. එතකොට ඥානියක් පහළ වෙන මොකද්ද? දැන් මේ කිව්වේ නිබ්බිදානුපස්සනා ඥානය. ඊට පස්සේ හයවෙනි එක තමයි මුංචිතු කම්මතා ඥානය. මුංචිතු කම්මතා ඥානය. මුංචිතු කියන්නේ හරියට හරි. මුංචිතු කියන්නේ මිදෙනවා. කම්මතා කියලා කියන්නේ කැමති වෙනවා. මිදුණු කැමති වෙනවා. මිදුණු කැමති වෙන ඥානයට කියනවා මුංචිතු කම්මතා ඥානය. ඒකෙන් බුදුහාර දේශනා කරනවා දැන් මේ හැම සංස්කාරයක් කෙරෙහිම කලකිරුණු මේ පුජ්‍යලයා සංස්කාරයන් අතුරෙන් කිසිම සංස්කාරයක් කෙරෙහි කවදාවත් ඇලෙන්නේ නැහැ. ඇලෙන්නේ නැත්තම් මොකද වෙන්නේ? ඇලෙන්නේ නැත්තම් මිදෙනවා. මිදුනට පස්සේ ඒකට ඥානයක් තියෙනවා. මොන ඥානයද? මුංචිතු කම්මතා ඥානය. බුදුහාර දේශනා කරනවා ඒ කොයි වගේද? දැලට අසු වෙච්ච මාළුවෙක් ඒ දැලෙන් ගැලවෙන්න උත්සාහවත් වෙන වාසේ. ඒ වගේම සර්පයාට අසු වෙච්ච මැඩියෙක් එහෙම නැත්නම් ගෙම්බෙක් ඒ සර්පයාගෙන් මිදෙන්න උත්සාහවත් වෙන වාසේ. අහිගුණ්ඨකෙක් අතරපත් වෙච්ච
නාගේ අහිගුට්ටකයාගෙන් බේරෙන්න උත්සාහවත් වෙනවාසේ. මිදෙන්න කැමති වෙනවා. ඌ බලන්නේ කොයි වෙලාවෙත් මම කොහොමද මුගෙන් බේරෙන්නේ කියලා. අන්න ඒ වගේ මේ සංස්කාරයන් කෙරෙහි කලකිරුණු පුජ්‍යලයා බලන මම මේකින් කොහොමද මිදෙන්නේ කියලා. ඊට පස්සේ හත්වෙනි ඥානය තමයි පටිසංකානුපස්සනා ඥානය. පටිසංකානුපස්සනා ඥානය කියලා කියන්නේ පටිසංකා කියන්නේ මොකේද? ප්‍රත්‍යවේක්ෂා කරනවා. පටිසංකා කියලා කියන්නේ ප්‍රත්‍යවේක්ෂා කරනවා. මේ සීල සංස්කාරයන් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයට නගලා නුවණින් සලකා බලනවා. පටිසංකා කියලා කියන්නේ ප්‍රත්‍යවේක්ෂා කරනවා නුවණින් සලකා බලනවා. ඒ වචනේ තේරුම මේක. ඊට පස්සේ මේ පුජ්‍යලයාට වැටහෙනවා මේ හැම දෙයක්ම පිළිකුල් සහගතයි. ඒ ප්‍රත්‍යවේක්ෂා කරනවනේ. මොකෙන්ද ප්‍රත්‍යවේක්ෂා කරන්නේ? නුවණින් ප්‍රත්‍යවේක්ෂා කරනවා. අනිත්‍ය දුක් අනාත්ම වශයෙන් මෙනෙහි කරනකොට හැම දෙයක්ම වැටහෙනව මොකද්ද? හරිම දුරුගන්ධයි. බොහොම පිළිකුල්. මේ කිසිම අලංකාරයක් මේකේ ලස්සනක් දකින්න පුළුවන් කමක් නෑ. මේක රත්තරන් රම්පියුමෙන් හදපු දෙයක් නෙවෙයි. මහා දෙතිස් මහා කුණප කොටස් වලින් හැදිච්ච ශරීරයක් මේකේ තියෙන්නේ. මේක රත්තරන් නෑ. මේක මැටි මුතුමැණික් මොකුත් නෑ කියලා වැටහෙනකොට ඇලෙන්නේ නෑ. ලස්සනක් දකින්නේ දුර්ගන්ධයක්මසේ වැටහෙනවා. ආන්නයකට කියනවා පටිසංකානුපස්සන ඥානය. නුවණින් මෙනෙහි කරනවා. තේරුණානේ? ඊට පස්සේ උපමාවක් බුදුහාරු දේශනා කරනවා. මාළු අල්ලන මිනිස්සෙක්ගේ දැලට සර්පෙක් අහු වෙනවා. සර්පෙක් අහුණාට පස්සේ ඒ පුජ්‍යලයා මොකද කරන්නේ? සර්පයා අතහරිනවා. දැන් තේරුණානේ? මාළු අල්ලන්න ගියේ නමුත් අහුනේ සර්පෙක්. ඒ සර්පයා අතහරිනවා. අන්න ඒ වගේ තථාගතයන් වහන්සේ දේශනා කරනවා නුවණින් මෙනෙහි කරන කෙනාට වැටහෙනවා මේකේ අල්ලගත්තට වැඩක් නෑ. මේක දුර්ගන්ධයි පිළිකුල් මේක අලංකාරයක් නෑ කියලා. ඒ පුජ්‍යලයා මොකද කරන්නේ? ඒ වෙලේ මේක අතහරිනවා. විසිකලා දානවා. ඊට පස්සේ අටවෙනි ඥානය තමයි සංකාරුපෙක්ඛා ඥානය. සංකාරුපෙක්ඛා ඥානය සංකාරුපෙක්ඛා ඥානය කියලා කියන්නේ නුවණින් මේ කය පිළිබඳව මෙනෙහි කරන යෝගාවචරයාට මේ සංස්කාරයන් ශූන්‍යයි. හිස් මේ සංස්කාරයන් රැස් කිරීමෙහි ඒ පුජ්‍යලයා වැඩිපුර ගොඩ ගහගන්නෙත් නැහැ. වැඩිපුර අතහරින්නෙත් නැහැ. මේ දෙකම නැතුව උපේක්ඛා සංකාර උපේක්ඛා කියලා කියන්නේ මධ්‍යස්ථ බව. මේ දෙක කෙරෙහි මොකද්ද වෙන්නේ? මධ්‍යස්ථ පුජ්‍යලේ බවට පත් වෙනවා. බුදුහාර උපමාවක් දේශනා කරනවා. Tamanටයිති බිරිඳ වෙන මිනිස්සෙක් එක්ක ඉන්නව දකිනකොට මේ මිනිස්සයා ඒ බිරිඳ කෙරෙහි කලකිරෙනවා. මධ්‍යස්ථ ස්වභාවයටපත් වෙනවා. අනේ ලොකු දෙයක් කියලා. අන්න ඒ වගේ මට ඇතහැර ගන්න බැරුව මේක තිබුණේ. ඒ නිසා ලොකු දෙයක් දැන් ඒක ඉබේටම සිද්ධ වුණා කියලා මේ බුදුහාර දේශනා කරන්නේ. ඒ කියන්නේ මේක මධ්‍යස්ථ භාවයටපත් වෙනවා. මධ්‍යස්ථ භාවයටපත් වෙනවා. ඇයි ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ, වැඩිපුර ගොඩ ගහගන්නෙත් නැහැ, හැබැයි අත්හරින්නෙත් නැහැ. ඊට පස්සේ 9 වෙනි එක බුදුහාර දේශනා කරනවා සත්‍යානුලෝමික ඥානය. සත්‍යානුලෝමික ඥානය කියලා කියන්නේ නියමාකාරයෝ මේ විදියට කටයුතු කරනකොට යෝගාවචරයට නියම විදියට අන්තිමට වැටහෙනව මොකද්ද? සත්‍යය. සත්‍යයට අනුකූලව ධර්මයට අනුකූලව කටයුතු කරන්න උත්සාහවත් වෙනා මිසක ඒ පුජ්‍යලයා ධර්මයෙන් පිටපණින්නේ නැහැ. තථාගතයන් වහන්සේ උපමාවක් දේශනා කරනවා ධාර්මික රජ කෙනෙක් විනිශ්චය ආසනයේදී අධිකරණාදී මහා මාත්‍ය ආදීන්ගේ විනිශ්චය අසා සතර අගතියෙන් තොරව ඡන්දා දෝසා බය මෝහා කියන මේ සතර අගතියෙන් තොරව මධ්‍යස්තව එහෙනම් ඇමතිවරු කිව්වනම් ඒක ඒ විදියටම සිද්ධ වේවා කියලා විනිශ්චය ආසනයේදී
මොකද රජතුමා මොකද කරන්නේ? කවුරු කියන දේ අහන්නේ? කවුරු කියන දේ අහන්නේ? ඇමතිවරු කියනවා මේ පුජ්‍යලයා මේ වරද කළා තියෙන්නේ. ඒ නිසා මෙයාට මේ දඬුවම දෙන්න ඕන. රජතුමාත් මොකද කරන්නේ? එහෙනම් ඒක එසේම වේවා. ඒක තමයි ඇත්ත. ආයි මට ඇමතිවරු විශ්වාසයි කියලා මේක උපමා බුදුහා දේශනා කරන්නේ. මට ඇමතිවරු විශ්වාසයි කියලා සත්‍යයට අනුකූල වේවා කියලා ඒකට අනුගතව රජතුමාත් මොකද කරන්නේ? විනිශ්චය එතෙන්දිම අවසාන තීරණය කරනවා. අන්නේ මේ සත්‍යානුලෝමික ඥානයේ පිහිටි පුජ්‍යලයාත් මේ සත්‍ය ඒ විදිහටමයි මට වෙන ශාස්ත්‍රවරයෙක් හොයාගෙන යන්න දෙයක් නැහැ. මේක තමයි නියම සත්‍ය, මේක තමයි නියම ධර්මයේ කියලා ඒ පුජ්‍යලයා සත්‍යයට අනුකූලව කටයුතු කරන්න. එහෙම නැත්නම් ධර්මයට අනුකූලව කටයුතු කරන්න උත්සාහවත් වෙනවා. එතකොට ඥානයක් පහළ වෙන මොන ඥානයද? සත්‍යානුලෝමික ඥානය. මේ තමයි නව මහ විදර්ශනාව. නව ජීවිතකයේ දියුණු කරනකොට මේ නව මහ විදර්ශනාවත් ටික ටික දියුණු වෙනවා. දැන් විනාඩි 15ක් තියෙනවා භාවනාවට. මේ සත්‍යානුලෝමික. සත්‍යානුලෝමික කියලා කියන්නේ සත්‍ය කියලා කියන්නේ සත්‍යයට, අනුලෝමික කියලා කියන්නේ මේ අනුගත වෙනවා කියන එක. සත්‍යයටම අනුගත වෙනවා. ඉතින් දැන් අපි පින්නතුනේ සුළු වෙලාවක් නව සීවිතික භාවනා පුරුදු කරමු. කවුරුත් ඒ සඳහා සූදානම් වෙන්න. පින්නතුනි අපි වෙනදා මෙන් තුනුරුවන් වන්දනා කරලා පටන් ගනිමු. නමාමි බුද්ධං ගුණ සාගරන්තං සත්තා සදා හොන්තු සුඛී අවේරා කායෝ ජීගංජෝ සකරෝ දුගන්ධෝ ගච්ඡanti සම්මේ මරණං අහංච නමාමි ධම්මං සුගතේන දේසිතං සත්තා සදා හොන්තු සුඛී අවේරා කායෝ ජීගංජෝ සකලෝ දුගන්ධෝ ගච්ඡanti සම්බේ මරණං නමාමි සංඝං මුනි රාජ ශාවකං සත්තා සදා හොන්තු සුඛී අවේරා කායෝ ජීගංජෝ සකලෝ දුගන්ධෝ ගච්ඡanti සම්බේ මරණං අහංච පින්නතුනි දැන් අපි නව සීවිතික භාවනාව පුරුදු කරමු. තමන් ඉදිරි පිට මල සිරුරක් සිතින් මවාගෙන ඒ මල් සිරුරෙහි ස්වභාවයට අහිමින දෙවේ පිළිබඳව නුවණින් මෙනෙහි කරමින් මේ මල සිරුරට අයිති දේ මටත් යම් දවසක සිද්ධ වෙනවා කියන බව නුවණින් මෙනෙහි කරමින් අපි නව සීවතික භාවනාව පුරුදු පුහුණු කරමු. දැන් මේ මල සිරුරට දින දෙකක් ගත වේ හමාරයි. මේ මල සිරුර දැන් ටිකක් ඉදිමෙන ස්වභාවයෙන් යුක්තයි.
මේ මල සිරුරේ තොල් දැන් ඉදිමෙලා තිබෙන්නේ. ඒ වගේම තනින් තන ටික ටික කළු පාට වෙන ස්වභාවයෙන් යුක්තවයි තිබෙන්නේ. දැන් මේ මල සිරුරට දින 3ක් ගත වේ හමාරයි. ඉස්තරටත් වඩා වැඩියෙන් දැන් මේ මල සිරුර ඉදිමෙලා තිබෙන්නේ. දැන් තොල් ඉදිමෙලා මුහුණත් ඉදිමෙලා විරූපී ස්වභාවයටපත් වෙලා දැන් මේ ශරීරේ කට ටික ටික විවෘත වෙනවා. දැන් මේ මල සිරුරට දින 4ක් ගත වෙලා මුළු මල සිරුරම දැන් ඉදිමිලා දැන් කටත් ඇරිලා ඒ වගේමයි ඇස් දෙකත් ඇරිලා අතපය හොඳටම ඉදිමිලා ඒ වගේ මේ මල සිරුරේ බඩ ඉදිරියටම ඩනාගෙන ඇවිල්ලා දැන් මේ මල සිරුර තද නිල් පාට වෙලා දුර්ගන්ධයේ හැමතැනම ඒ මදිවට මේ මල සිරුරේ කටින් සැරව එළියට බේරෙනවා. ඒ වගේම නාසයෙන් සැරව ගලනවා. කන් වලිනුත් සැරව ගලනවා. ඇස් වලින් සැරව ගලනවා. මූත්‍රා මාර්ගයෙන්ුත් සැරව ගලනවා. ඒ වගේම දැන් හැම හොඳටම පුපුරලා ඒ පිපුරුණු තැන් වලින් ඕජස් වැගිරෙන්න වගේ මහා පුදුමාකාර විදියට සරව ගලනවා. මගේ ශරීරයත් කවදා හරි මේ වගේමයි මගේ ශරීරයටත් කවදා හරි දවසක මේ ටික සිද්ධ වෙනවා. සියලු දෙනාගේම ශරීර මේ තත්ත්වයටපත් වෙනවා. දැන් මේ සොහොනේ දාපු මල සිරුර බල්ලෝ කපුටන් ආදී සත්තු කනවා. කපුටෝ ඇවිල්ලා මල සිරුරට උඩ වහලා මේ මල සිරුරට කොට කොටා මස් කෑලි ඇද ඇද කනවා. සමහර සත්තු ඇස් දෙක උගුල්ලගෙන කනවා.
හිවල්ලු ඇවිත් අතපය වලින් ඇද ඇද කනවා. බල්ලෝ ඇවිල්ලා මේ මල සිරුර යහාට මෙහාට අද ඇද තනින් තන මස් ටික කනවා. මල සිරුරේ කිසි පිළිවෙලක් නැහැ. දැන් වටේටම මස් කෑලි විසිරිලා මල සිරුරේ යත එහාට මෙහාට ඇඹරිලා ගිහිල්ලා බඩවැල් ටිකත් දැන් එළියට ඇවිල්ලා පුංචි පුංචි කුරුල්ලෝ ඇවිල්ලා උන්ගේ කටේ ප්‍රමාණයට ඒ බඩවැල් ඇද ඇද කනවා. මේ මාගේ ශරීරයටත් කවදා හරි දවසක මේ ටිකම සිද්ධ වෙනවා. මගේ ශරීරයත් කවදා හරි දවසක සත්තු තැන් තැන් වලින් ඇදගෙන කනවා. දැන් මේ මල සිරුරේ තනින් තන ඇටසැකිල්ල පෑදිලා තැන් තැන් වල සත්තු කාලා ඉතිරි වෙච්ච මස් මුළු ඇටසැකිල්ලම නහර වලින් වෙලිලා මුළු ඇඟ පුරාම ලේ තැවරිලා මගේ ශරීරයත් කවදා හරි දවසක මේ තත්ත්වයටපත් වෙනවා. දැන් මේ මල සිරුරේ මුළු මුඩින්ම ඇටසැකිල්ල පෑදිලා මස් චුට්ටක්වත් දකින්න පුළුවන් කමක් නැහැ. මුළු ඇටසැකිල්ලම නහර වලින් එතිලා ඇටසැකිල්ල ලේ තැවරිලා මාගේ ශරීරයටත් කවදා හරි දවසක මේ තත්ත්වයටපත් වෙනවා. දැන් මේ ඇටසැකිල්ල තියෙන්නේ දැන් මේ ශරීරයේ තිබෙන ඇටසැකිල්ල පමණයි. දැන් මේ ඇටසැකිල්ල ලේ නැහැ, සරව නැහැ. එකට බැඳුණු ඇටසැකිල්ලක් විතරයි දැන් දකින්න පුළුවන්. මාගේ ශරීරයටත් කවදා හරි දවසක මේ ටික සිද්ධ වෙනවා. දැන් මේ මල සිරුරේ ඇටසැකිල්ල තැන් තැන් වල විසිරීලා ඇට කැබිලි තැන් තැන් වල තිබෙන්නේ. හිස් කබලක තැනක බෙල්ලයට එක පැත්තක උරහිස් ඇට තව පැත්තක කොඳුවැට පේලිය තව පැත්තක මුළු ඇටසැකිල්ලම තැන් තැන් වල විසිරීලා මගේ ශරීරයටත් කවදා හරි දවසක මේ තත්ත්වයටපත් වෙනවා. දැන් ඇටසැකිල්ලේ පාට සුදු පාට හක්ගෙඩියක් වගේ තැන් තැන් වල විසිරුණු හක්ගෙඩියක සුදු පාට හැරිලා මාගේ ශරීරයටත් යම් දවසක මේ තත්ත්වයටපත් වෙන බව
මම හොඳ ආකාරවම දන්නවා. දැන් මේ යට කැබලි තැන් වල ගොඩ ගැහිලා ගොඩාක් කාලයක් ගත වෙලා කල් ගත වෙච්ච සුදු පාට ඇට ගොඩක් විතරයි දැන් දකින්න පුළුවන්. මාගේ ශරීරයටත් මේ ටිකම යම් දවසක සිද්ධ වෙනවා. දැන් ඇට සැකිල්ලක් පේන්නේ නැහැ. ඇට කැබලි හොඳටම දිරලා ගිහිල්ලා සුදු පාට හුණු වගේ කුඩු බවටපත් වෙලා සමහර ඒවා පොළවට පස් වෙලා ගිහිල්ලා මාගේ ශරීරයටත් යම් දවසක මේ ස්වභාවයේ මත් වෙන බව මම නුවණින් අවබෝධ කරගෙන ඉන්නේ. සාදු සාදු සාදු. පින්නතුනි අද දවසේ නව සීවතික භාවනාව සිද්ධ කිරීමෙන් පහළ කරගත්තා වූ සීල කුසල් බෙලෙන් අප හැම දිනාටම උතුම් වූ නිර්වාණ අවබෝධයම සාක්ෂාත් වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. අද භාවනා වැඩසටහනේ දායකත්වයේ බාරගෙන කටයුතු කරන්නේ රම්‍යා මුණවීර මහත්මිය. පින්වත් හැමදෙනාටම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියන උතුම් ප්‍රාර්ථනාව, එවාගෙන් පියල් සහ ගයනේ හෙන්නායක යුවල හැමදෙනාටම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයත් තමන්ගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා කියන උතුම් ප්‍රාර්ථනාවත්, එවාගෙන් බ්‍රහ්මලී දිය බලනගේ මහත්මිය පින්වත් තලලේ චන්ද්‍රකීර්ති ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝාෂ ප්‍රාර්ථනා කරන්නත්, ඒ වගේම දිනයන්හි සිදු කරන්නා වූ දඹදිව චාරිකාව සාර්ථකව නිමා කොට නැවත මේ මව්බිමට පැමිණෙන්න අවශ්‍ය කරන කායික ශක්තිය මානසික සුවපත් භාවය උතුම් තුනුරුවන් සරණින් සැලසේවා කියන ප්‍රාර්ථනාව. ඒ වගේම රංජිත් සහ ಭಾರತී පුල්ලි පෙරම යුවල දෙපාර්ශ්වයෙන් පරිලෝක සපත් දෙමාපියන්ට පින් අනුමෝදන් කරන්න. සමන්ති සහ අරවින්ද පෙරේරා යුවල හැමදෙනාටම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයේ පිණිස, සුරූපිකා කළුආරච්චි යුවල පරිලෝක සපත් තම මෑණියන් වහන්සේට පින් අනුමෝදන් කරන්නත්, තම පියාණන් වහන්සේ ප්‍රමුඛ හැමදෙනාටම නිර්වාණ අවබෝධයේ පිණිසත්, දයා සෙනවිරත්න මහත්මණිය තලලේ චන්ද්‍රකීර්ති ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවයත්, ආනන්ද සුසිල් සෙනවිරත්න මහත්මයාට පින් අනුමෝදන් කරන්නත් අද මේ පින්කමෙහි දායකත්වයේ භාරගෙන කටයුතු කළා. සෙත් ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වන හැමදෙනාටමත් රත්නත්‍රයේහි අනන්ත ගුණ බලයෙන් සියලු යහපත වේවා. පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වන හැමදෙනාටමත් නිර්වාණ භෝධේම සාක්ෂාත් වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. අපි දෙවියන්ට පින් දෙමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිත් පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා.